මේ භාවනාව පිළිබඳව සියලු දෙනා යම් කිසි මූලික අදහසක් අවබෝධයක් දැනුමක් ලබා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ භාවනා කරන්න කියලා, භාවිතයට ගන්න කියලා, අභ්‍යාස කරන්න කියලා, එක්සර්සයිස් කරන්න කියලා. මේකයි තේරුම. අපි මේ භාවනාව කරනකොට අපේ ජීවිතයේ අනිකුත් වැඩ සියල්ල අත්තර දාලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. අපි ගෙදර ගියත් ඔබ ජීවිතේ කොයි වෙලාවක හිටියත් මේ ස්ථානයේ හිටියත් ඔබ වැසිකිලි කැසිකිලි යන්න ඕන. දානශාලාවට යන්න ඕන, කන්න ඕන, බොන්න ඕන, නාන්න ඕන, මුණකට හොද ගන්න ඕන. ඒ සියලු දේ කරන ගමන් ඔබට පුළුවන්කම තියෙනවා මේ භාවනා මේ කියලා දෙන මේ හතර කමඨහන් චතුරාර්යකා වඩන්න. එතකොට මේ භාවනාව නියම නිවැරදි විදිහට ප්‍රායෝගික විදිහට කරනවා නම් ඔබගේ සිත පිරිසිදු වෙන්න ඕන. කිලුට වෙන්න බෑ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ධර්මය නොඇසූ, ධර්මය නොදන්නා, ධර්මය අනුගමනය නොකරන, ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැති අර අරියානං අදස්සාවි, අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවි, සප්පුරිස ධම්මේ අකෝවිදෝ, සප්පුරිස ධම්මේ අවිනීතෝ නම් ඒ පුද්ගලයාටින් නිතරම වැරදි වැඩ කරනවා. මේ වැරදි කියන එක බුද්ධ දේශනාවේ වැරද්දයි, සාමාන්‍ය ලෝකයේ වැරද්දයි, බුද්ධ ආගමේ වැරද්දයි දෙකක්. බුද්ධ ධර්මයේ වැරද්ද තමන්ගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුට වෙනවා නම් වැරදි. ප්‍රිය දෙයට ඇලෙනවා නම් වැරදි. අප්‍රිය දෙයට ගැටෙනවා නම්, තරහ යනවා නම්, වෛර කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම් වැරදි. ඒ වගේම වැරදිසේ මානෙන් අස්මානෙන් මනිනවා නම් වැරදි. ඒක නිසා මේ බුද්ධ දේශනාවට අනුව හිත කිලුට වෙන්නේ මේ වැරදි දේවල් කිරීමෙන්. වැරදි දේ බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. තේසං හේතුන් තථාගතෝ ආහ. සං උපදින හේතු තුනක්. සම්බන්ධතාවයක්, සමුදය උපදින හේතු තුනක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. තේසං හේතුන් තථාගතෝ ආහ. සමුදය උපදින හේතු තුනක්. සමුදය උපදින හේතු තුන තමයි ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම, අයෝනිසෝ මනසිකාරයෙන් මැනීම. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවට අනුව මේ කියන දේ එකක්. සාමාන්‍ය ලෝකේ ඔබ උගත් දේවල් වලට අනුව, ඔබ අදහන ආගමට අනුව වැරදි දේ තවත් එකක්. ඒගොල්ලන්ගේ තියෙන වැරදි දේවල්. නමුත් මේ බුද්ධ දේශනාවට අනුව ඔබේ හිත යම් කිසි ආකාරයකට කිලුටු වෙනවා නම්, අනුසය උපදිනවා නම්, සමුදය බිහි වෙනවා නම් ඒක වැරදි. ඒක නිසා ඔබේ පැවැත්ම එක්ක කාම ලෝකයක, සුගති ලෝකයක දික් වෙනවා, එක්ක අර වෙන තැනක සතර අපායක හෝ අසඤ්ඤ තලයක හෝ දික් වෙනවා. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මයට ගැලපෙන ආකාරයට ඔබේ ජීවිතය, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න. අනික් වැඩ කරන ගම අනික් සියලු වැඩ අත්හැරලා ගිහියෙකුට, මේක පැවිද්දෙකුටත් ගිහියෙකුටත් වැසිකිලි කැසිකිලි යන්න ඕන, නාන්න ඕන, කන්න ඕන, බොන්න ඕන, යන්න ඕන, මිදුල අතුගා ගන්න ඕන, ගෙදර වැඩ ටික කරගන්න ඕන, ගිහියෙක් කුඹුරේ උදැල්ලේ වැඩ කරන්න ඕන. ඒවා කරන ගමන් අර හිතේ කිලුටු වෙන්නට එන හිත කිලුටු කර නොගෙන ඉන්න ඕන. ඒක එක පැත්තක්. හිතේ කිලුටු වෙන්නේ ප්‍රිය දෙයට ඇලීමෙන්. තණ්හාව කියනවා ඒකට. උපාදානය සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. එහෙම නැත්නම් අප්‍රිය දෙයට ගැටීමෙන් ඒකට කියනවා තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය, රෝධ, විරෝධ, මේ වගේ නොයෙක් වචන වලින්.
ඒ වගේම මෝහය කියන එකට හේතුව මානය. අස්මානය, සීයමානය, සදෘශමානය, උච්චමානය, අභිමානය, අවමානය, හීනමානය, මෙහෙම මාන 21ක් තියෙනවා. මානෙනුත් හිත කිලුට වෙනවා. ඒක තමයි මෝහය. මේ හිත කිලුට වුණොත් ඔබ අඥානයි. දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. එතකොට ඔබ අඥාන පුද්ගලයෙක්, එහෙම නැත්නම් නොදන්නා පුද්ගලයෙක්. එහෙමත් නැත්නම් දුකෙන් මිදෙන්නට, නිදහස් වෙන්නට නොදන්නා කෙනෙක්. ඔබ ප්‍රිය දෙයට ඇලෙනවා නම් ඒ ප්‍රිය මනාප මිහිරි මధుර දේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට හයටම අරමුණු වෙනවා. මේ ලෝකේ තියෙනවා. බුදුහාමුදුරුවන්ටත් අරහතුන් වහන්සේටත් ඇහෙන් රූප බලන්න පුළුවන්. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ එනවා. දිවට රස එනවා. කයට පහස එනවා. මනසට ධම්ම. නමුත් ඒ ආර්යයන් වහන්සේ, බුදුහාමුදුරුවෝ, අරහතුන් වහන්සේ හෝ ආර්යයන් වහන්සේ හෝ ධර්මයේ දන්නා කෙනෙක් මේ ප්‍රියමනාප දෙයට අන්තවාදී, අන්තගාමී ලෙස ඇලෙන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. තණ්හා වෙන්නේ නැහැ. උපාදානය කරගන්නේ නැහැ. හැබැයි ඒවා පරිහරණය කරනවා, භාවිතා කරනවා. මේ පරිහරණය භාවිතය මිනිසෙක් හැටියට, පැවිද්දෙක් හැටියට වුණත්, ගීයෙක් හැටියට වුණත්, ස්ත්‍රියක් හැටියට වුණත්, පුරුෂයෙක් හැටියට වුණත්, ඕන වයසක කෙනෙක් හැටියට වුණත් මේ දේවල්, මේ ලෝකේ තියෙන නොයෙකුත් දේවල් ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන අරමුණු දකින්න, බලන්න, අහන්න, විඳින්න, හිතන්න පුරුදු වෙනවා. ඒක නෙමෙයි වරද තියෙන්නේ. අර කිලුට වෙන්නේ ඔය ඇහෙන් රූප දැකීමෙන් නෙමෙයි. ඔය කනට ශබ්ද ඇහිීමෙන් නෙමෙයි. ඔය නාසයට ගඳ සුවඳ ඒමෙන් නෙමෙයි. ඔය දිවට රස ගැනීමෙන් නෙමෙයි. ඔය කයට පහස ලැබීමෙන් නෙමෙයි. ඔය මනසට ධම්ම තේරුම් ගැනීමෙන් නෙමෙයි. මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන මේ අරමුණු ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම අරමුණු වෙනවා. ඔය අරමුණු දිගේ අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා සංචේතනා පවත්වනවා. පළවෙනි පියවර. සංචේතනා පවත්වලා යම් ආස්වාදයක් ආස්වාදනය කරනවා. සම්පස්ස වෙනවා. ඒක දිගටම පවත්වා ගන්න, ඒක තමන්ගේ කරගන්න, අයිතියට ගන්න, පාලනයට ගන්න, කැමැත්තට බැඳින්න සංකාර කරනවා. පියවර 3ක්. සංචේතනා පවත්වනවා, සංපස්ස වෙනවා, සංකාර කරනවා. මේ සංකාර කරනකොට සමුදය බිහි වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. ඔබ බෞද්ධයෙක් හැටියට දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන, තේරුම් ගන්න ඕන මේ සංඛාර කියන්නේ මොකද්ද? එතකොට ඔබට මේක සිංහල වචනයක් නෙමෙයි, මේ බුද්ධ භාෂිතේන මාගදී ශබ්ද සංඥාවල එන වචනයක්. වචන දෙකක්. සංකාර, සං කියන්නේ එකක්, කාර කියන්නේ තව එකක්. වචන දෙකක්. නමුත් අපි එකට මේ වචන දෙක කියනවා සංකාර. මේ සංකාර තේරුම් ගත්තේ නැත්නම් ඔබට මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. සංකාර තේරුම් ගත්ත තරමටයි ඔබ නිවන් මඟට ප්‍රවිෂ්ඨ වෙන්නේ, ඇතුල් වෙන්නේ. සංකාර තේරුම් නොගෙන ඔබ මේ බුද්ධ භාවනාවට ආපු හැම කෙනෙක්ම අපි කියනවා මේ සංකාර තේරුම් ගන්න ඕන. සංකාර තමයි ඔබ කරන්නේ. ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ මෙතෙක් කල මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට බැරුව මේ දුක් විඳ දුක්ඛම නිර්මාණය කරගනිමින් මේ අනවරාග්‍ර සංසාරේ
අද වෙනකන් ඔබ මේ ඉපදී මේ මිය ඉපදී ජීවත් වෙමින් මිය යමින් අද වෙනකම් මේ ආවේ ඔබ සංකාර කළ නිසායි, කරන්න නිසායි, ඉදිරියටත් සංකාර කරන්න නිසායි. ඉතින් ඒක නිසා ඔබ හොඳට බෞද්ධයෙක් හැටියට මේ සතිය අවසාන වෙනකොට ඔබ තේරුම් ගන්න ඕන මොනවද මේ සංකාර, කොහොමද මේ සංකාර කරන්නේ, කවුද මේ සංකාර කරන්නේ. මේ සංකාර කරන නිසා ඔබ තුල ඇතිවන වෙනස මොකද්ද? මේ සංකාර කරන්නේ නැත්නම් ඔබට මොනවද කරන්න පුළුවන්? මේ සංකාර වෙනුවට ඔබට ක්‍රියාසිත පවත්වන්න බැරිද? තව වචනයක් ආවා. ක්‍රියාසිත. සංකාරසිත, තව වචනයක් ක්‍රියාසිත. තවත් වචනයක් තියෙනවා මේ දෙකට එකතු වෙන අව්‍යාකට සිත්. සංකාර සිතක් ඔබ තුල උපදිනවා නම් අනිවාර්යයෙන්ම සමුදය උපදිලා අනුසය බිහි වෙලා ඔබේ සිත කිලුටු වෙනවා. පැවැත්මට හේතු වෙන, පැවැත්ම ඉදිරියට පවත්වා ගන්නට හේතු වෙන සමුදය බිහි වෙනවා, අනුසය උපදිනවා, ඔබ තුල සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි ඒක ඔබ දන්නේ නැහැ. ඔබ තුල සිදුවෙන වෙනස ඔබ මේ ආගමිකයෙක් වුණාට බුද්ධ ආගම උපදුණු දවසේ ඉඳන් අද දක්වාම බෞද්ධයෙක් හැටියට වැඳ පුද ඇද පත මේවා කළාට ඔබ දන්නේ නැත්නම් මොකද්ද මේ සංකාර කියන්නේ? මේ සංකාර පිළිබඳව දැනුමක් නැත්නම් ඔබ කවදාවත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති. යථා භූත ඥාණයෙන් පසක් කොට ප්‍රඥාවෙන් දකින්න ඕන. අතනිබ්බින්දති දුක්ඛේ. එතනදිම නිබ්බින්දති, නොබැඳෙනවා. දුකට බැඳෙන්නේ නැහැ. ඒ සමග්ගෝ විසුද්ධිය. එයම නිවන් මඟට හේතු වෙනවා. ඉතින් ඒක නිසා ඔබ භාවනාවක් කරන්න ඉස්සෙල්ලා, මේ ධර්මය අනුගමනය කරන්න ඉස්සෙල්ලා, මේ කියා දෙන මඟ භාවිතයට ගන්න ඉස්සෙල්ලා ඔබ හොඳට මේ සංකාර පිළිබඳව තේරුම් ගන්න අවශ්‍යයි. මේක තමයි බුද්ධ ධර්මය. වෙන මොකක්. හැබැයි ආගමේ සංකාර කියලා වචනයක් කිව්වට සංකාර නෙමේක, සංස්කාර වුණා. දැන් ওই ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට ඒ පරිවර්තනය කරපු උගතුන් පඬිතුයන් මේ සංකාර කියලා බුදු දේශනාවේ මේ ත්‍රිපිටකයේ හැම සූත්‍රයකම හැම පේලියකම වගේ සංකාර තියෙනවා. ඒ වචෙන් තියෙනවා. ඔය ඔතෙන්ට සංකාර කියන මාගදී භාෂාවේ වචනෙට සිංහලට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකයේ දාලා තියෙන, පරිවර්තනය කරලා තියෙන සංකාර නෙමේ සංස්කාර. පරිදියට විකෘති කළා. සංස්කාර කිව්වනම් ඒක බුද්ධ දේශනාවට, මාගදී භාෂාවට ගැළපෙන වචනයක් නෙමෙයි. ඒ වගේම මේ සංකාර කියන එක බුද්ධ ආගමේ කොතනකවත් පොතපතේවත්, දැන් ඔය අටුවා, ටීකා, ටිප්පණි වල තව නොයෙක් අය දැන් අද මේ රටේ ඔය උගතුන් කියන, බෞද්ධයෝ කියන අය බොහෝ පොත්පත් ලියලා තියෙනවා. හැබැයි කොතනකවත් මේ බුද්ධ දේශනාවට ගැළපෙන පරිදි මේ නිවන් මඟ වහන මේ මනුස්සයෙක් හැටියට මනසෙන් කල්පනා කරලා තේරුම් ගන්න ඕන මේ සංකාර කියන වචන දෙක පිළිබඳව අංග සම්පූර්ණ නිවන් මඟට උපකාර වන පරිදි විග්‍රහයක්, විස්තරයක් කොතනකවත් කරලා නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ මේ සංකාර පිළිබඳව
ඊටාම ගැඹුරින් ඊටාම විස්තරාත්මකව සූත්‍ර ධර්ම කිහිපයක ඔබ නිතර අහලා තියෙන ගිරිමානන්ද සූත්‍රය ඔබට මේ වැඩසටහන තුළ ගිරිමානන්ද සූත්‍රයේ මේ අபிසංකාර පිළිබඳව කියා දෙනවා. ඒ වගේම පරිවිමර්ශන සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙන මේ සංකාර පිළිබඳව අபிසංකාර පිළිබඳව කියලා තියෙනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ මේ සංකාර කියන වචනේ ඔබ ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේ සංකාර නැවත අபிසංකාර හැටියට අபிසංකාර. මාගදී භාෂාවේ සීලය අபிසීලය, ධර්මය අභිධර්මය, ඒ වගේම ප්‍රඥාව අභිඥාන. මෙහෙම අභි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. බොහොම ගැඹුරු උසස් නිවැරදි දෙයක් යම් කිසි තැනක කියනවා නම් ඒක අභිධර්මය, අභිසීලය, අභි සමාධිය, ප්‍රඥාව, අභිඥා. මේ වගේ අභි කියන වචනේ අභිමාන. ඒ වගේම අபிසංකාර කියලා වචනයකුත් බුද්ධ දේශනාවේ කියලා තියෙනවා. අபிසංකාර. අபிසංකාර තුනක් පරිවිමර්ශන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, අනිඤ්ජ අபிසංකාර. දැන් මෙතෙන්දී ඔබට මේකට මේ අபிසංකාර තුනක් තියෙන බව තේරුම් ගන්න ඕන. සංකාර කිව්වහම සබ්බේ සංකාරා කිව්වහම මෙතන වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, ඒ වගේම පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, අනිඤ්ඤාபிසංකාර, ඒ වගේම ඇහෙන් කරන චක්කු සංකාර, ඇහෙන් රූපයක් දැකලා කරන චක්කු සංකාර, කනෙන් ශබ්දයක් අහලා කරන සෝත සංකාර, නාසයට ගඳ සුවඳක් ආවම එන ගාන සංකාර, දිවට රසක් ආවම කරන ජීවහා සංකාර, ඒ වගේම කායට පහසක් ලැබුණාම කාය සංකාර, මනෝ සංකාර හැටියටත් අර ආයතන වලින් සංකාර කරනවා. නමුත් මේ අபிසංකාර තුන ඊට වඩා ගැඹුරුයි, බලවත්. මේ අபிසංකාරයක් යම් කිසි කෙනෙක් කරනවා නම් එතෙන්දී උපදින්නේ අනුසය නෙමේ, අබිනිවේෂ අනුසය. දැන් අනුසය තමයි උපදින්නේ සංකාරයක් කළාම. අනුසය තමයි මේ දුක් පැවැත්ම දිගටම ඉදිරියට, මතුවට, අනාගතයට පාත්වගෙන යන්නේ. එතකොට ඔබ සංකාර කරන පුද්ගලයෙක් නම් නිතර නිතර දවසකට එකක් කළත්, දවසකට එක සංකාරයක් කළත් අනුසය උපදිනවා. ඔබේ පැවැත්ම දින 7ක් හෝ දික් වෙනවා. අවමාසින් යම් කාලයකට දික් වෙනවා. අනුසය උපදින හැම අවස්ථාවක, සමුදය උපදින හැම අවස්ථාවකම, අනුසය උපදින හැම අවස්ථාවකම ඔබේ දුක් පැවැත්ම ඔබ විසින්ම දික් කරගන්නවා. නිවන වහගන්නවා. නිවන ප්‍රමාද කරගන්නවා. නිවනට බාධක ඇති කරගන්නවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන මොකද්ද මේ සංකාර, මොකද්ද මේ අபிසංකාර. මේ අபிසංකාර පිළිබඳව අපි ඉස්සරහට නොයෙකුත් සූත්‍රවල බුදු දේශනාවට අදාළව කියලා තියෙන ආකාරයට ඔබට විග්‍රහ කරනවා, විස්තර කරනවා. ඔබට දැන් මේ අද පළවෙනි දවසේ මුල් දවසේ ඔබ තේරුම් ගත යුතුයි මේ සංකාර කියන වචනේ. මේක වචන දෙකක්, එකක් නෙමෙයි. එක වචනයක්, කාර එක වචනයක්, සංකාර. ඒ වගේම ක්‍රියාසිත, කාරසිත, ඒක තව එකක්. ඒක සං විසං කළාම, සං වලින් වෙන් වුණාම, සං නොකළාම ඒක ක්‍රියාසිතක්. ඔබ යම් කිසි කෙනෙකුට පරම මෛත්‍රිය පතුරවලා, ආර්ය මෛත්‍රිය පතුරවලා අර යමක් එකතු කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, ගොඩ ගහගන්න නෙමෙයි, ඔබ ක්‍රියාසිතක් පවත්වනවා කියලා කියනවා පරම මෛත්‍රිය පතුරවන. හැබැයි පරම මෛත්‍රිය කිව්වේ අද ඔය බුද්ධ ආගමේ තියෙන ඔය
මෛත්‍රී කියන මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මාමින් මගේ මිතුරෝද සතුරෝද මේ ඒක පරම මෛත්‍රියක් නෙමෙයි. ඒක අර ක්‍රියාසිතක් එහෙම නෙමෙයි. ඒක නිකම් මේ සම්මත චාරිත්‍ර වාක්‍ය හදාගත්ත වචනයක්. ඒක නෑ පරම මෛත්‍රිය. ඔබ ඔය බුද්ධ ආගමේ දහම් පාසල් වල තව නොයෙකුත් තැන්වල ඔබට මෛත්‍රී කියලා දෙයක් කියලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙන එකක් එහෙම නෙමෙයි. ඒක මහායානික ධර්මයේ හදාගත්ත පස්සේ කාලා හදාගත්ත වචන ටිකක් පමණයි. ඒක නෑ ඔය කියන බුද්ධ දේශනාවේ තියෙන පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒක ක්‍රියාසිතක්. ඒ වගේම ඔබ යම් ආකාරයකට අසුභය අනුපස්සනා කරනවා නම් අනුසති වඩනවා නම් එතෙන්දී ඔබ ක්‍රියාසිතක් පවත්වනවා. එතකොට ඔබ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවනවා නම් ඒවා ක්‍රියාසිත. ඒවා සංකාර නෙමෙයි. ඒවා සංකාරසිත නෙමෙයි. ඒවා ක්‍රියාසිත. ඒවෙන් ඔබේ සිත පිරිසිදු වෙනවා. මම අර මුලින් කිව්වා සංකාරසිතක් පවත්වනවා නම් ඒ මොහොතේම එතනදීම ඔබේ හිත කිලුට වෙනවා. අංශය උපදිනවා. සමුදය බිහි වෙනවා. ඔබට සංසාරට බැඳෙන සාරයි කියලා හිතන සමුදය උපදිනවා. සම්බන්ධතාවයක් උපදිනවා. නමුත් ක්‍රියාසිතකින් එහෙම සමුදය උපදින්නේ නැහැ. ක්‍රියාසිතකින් ඔබේ සිත පිරිසිදු වෙනවා. ක්‍රියාසිතක් කිව්වහම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒ වගේම අසුභ අනුපස්සනා කළාම ඒ වගේම අනිත්‍ය සංඥා අනුපස්සනා කළාම මරණානුස්සතිය වැඩුවාම ඒවා ක්‍රියාසිත. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති අසුභානුස්සති මෙත්තානුස්සති ඒ සියලු දේ ඔබ වඩනවා නම් ඔබ තුල ක්‍රියාසිතක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ හිත පිරිසිදු වෙනවා. කිලුට වෙන්නේ නැහැ. සමුදය උපදින්නේ අනුසය බිහි වෙන්නේ නැහැ. මේවා ටිකක් ගැඹුරු වචන අලුත් මායට තේරුම් ගන්න ටිකක් කල් යයි දිනයක් දෙකක් යයි. නමුත් දින 7 අවසාන වෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ බුද්ධ භාෂිතයේ මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඔබට සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ සතිය අවසාන වෙනකොට. දැන් මම සිංහලෙන් කිව්වොත් ඔබ මේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ඔබ ඉගෙනගත යුත්තේ දැනගත යුත්තේ ඔබ එදිනෙදා කටයුතු කරනකොට ක්‍රියා කරනකොට ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් මනසට ධර්මතාවයක් අරමුණක් හැටියට ආරම්මන වෙනකොට ඔබ වැරදි විදිහට කටයුතු කළොත් සංකාරසිත පැවැත්වුවොත් ඔබේ හිත කිලුට වෙනවා. ඔබේ හිතේ සමුදය උපදිනවා. ඔබේ හිතේ අනුසය උපදිලා මනෝමය කාය තුල කර්ම බීජයක් හැටියට ගතියක් හැටියට තන්පත් වෙනවා. එතකොට ඔබගේ මනෝමය කාය තුලයි මේ ගතිය තන්පත් වෙන්නේ, බිහි වෙන්නේ, එකතු වෙන්නේ, රස වෙන්නේ, ගොඩ ගැහෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ඔබ ප්‍රියමනාප දෙයට ඔය ඇහෙන් කනෙන් නාසයට ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන ප්‍රියමනාප මිහිරි මధుර දෙයට ඔබ අන්තවාදීව අන්තගාමීව තණ්හාවෙන් ඇලුනොත් උපාදානය කරගත්තොත් ඔබේ හිත කිලුට වෙනවා විතරක් නෙමෙයි. වර්තමාන මොහොතේම හිත කිලුට වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ මනෝමය කාය තුල ගතියක් හැටියට ඉදිරියට පවත්වාගෙන යන ගතියක් හැටියට වැරදි ගතියක් කර්ම බීජයක්සේ තැන්පත් වෙනවා, එකතු වෙනවා, රැස් වෙනවා, ගොඩ ගැහෙනවා.
දැන් අර උදාහරණයක් ගත්තොත් මේක අර සේරිවානිජ වෙලෙන්දා කල්ප කාලාන්තරයකට පෙර අර තලිය රත්තරන් තලිය යාට නැති වුණා. ඔබ හොඳට අහලා තියෙනවා රත්තරන් තලිය නැති වුණා. මේකට දැන් රත්තරන් තලිය අර සේරිවානිජ වෙලෙන්දා ගිහිල්ලා අර වයසක පරණ බලව්වක තිබුණ ගරා වැටිච්ච අර දැලි කුණු ගෑවිච්ච රත්තරන් තලියක් තිබුණා. ඉරක් ඇඳලා බැලුවා මේක රත්තරන්. වංචක ධර්මයක් ආව කොහොම හරි මම වංචාවක් කළා කීයක් හරි දීලා මේ තලිය ගන්න ඕනේ එන ගම. මේ බඩු ටික විකුණගෙන ඉතුරු වෙලා තිබුණොත් මොන හරි ඒ ටික දීලා මේ රත්තරන් තලිය මං අරගෙන යනවා කියලා අර තලිය තියලා ගියා වෙලෙන්ද. ඊට පස්සේ ආව බෝසත් වෙලෙන්ද. බෝසත් වෙලෙන්ද දැක්කා මේ තලිය බැලුවා එයා ගාව තිබුණු මුළු ඔක්කොම වෙලෙන්ද බඩු ටික පොදියම මේ තලිය භාගයක් වටින්නේ. ඔක්කොම බඩු ටික දීලා තලිය ගත්තා. දැන් සේරිවානිජ වෙලෙන්ද ආවා. ආවහම Tamanට මේ තලිය අහිමි වුණා. නැති වුණා. ඒ අතරම අර වෙලෙන්දෙක් මේ තලිය අරන් ගියා කියලා ද්වේෂයක් ඇති වුණා. වෛරයක් ඇති වුණා. අර ගතිය අර තරහ ගතිය වෛර ගතිය අර සංකාර සිතක් කරලා අර කර්ම බීජයක් හැටියට ওই ගතිය තියාගත්තා. ඒ පුද්ගලයා තුළ ওই ගතිය මුල් බැහැගත්තා. ඔය ගතිය ඔය තරහ ගතිය වෛරය ඔය 550 ජාතකයේම බුදු වෙන මොහොත දක්වා ඔය ගතිය අර සේරිවානිජ වෙලෙන්ද ගතිය දේවදත්ත හැටියටම ගෙනාවා. ඔබගේ තුලත් මේ වගේ මේ අනවරාග්‍ර සංසාරේ කවදා හෝ ඔය තරහ කියන ගතිය මුල් බැහැගෙන තියෙනවා නම් දැන් ඔබ තරහ ගන්නවා තරහ එනවා තරහ යනවා තරහෙන් කටයුතු කරනවා. නැවත නැවත අලුත් කරගන්න. අනුසය කියන්නේ අර නැවත නැවත අලුත් කරගන්න. එතකොට ඔය ගතිය ඔබ දිගටම තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඒ වගේමයි ප්‍රියමනාපදේ මිහිරි මధుර දේ ඔබ ඔය ගතියක් හැටියට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන දේවල් නැවත ඔබ අර අනුසය අරගෙන සංකාර කරලා අර ප්‍රියමනාපදේට නැවත නැවත ඇලෙනවා. එකයි කිව්වේ යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර අභිනන්දනි. ඒ අනුව උපදිනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තුන. ඒක නිසා ඔබ අර සංකාර කිරීම තමයි අර අලුතෙන් අනුසය උපදින්නේ. අර ගතිය ඔබ තුල අතීතයේ තිබුණ වර්තමානයේ තියෙන අලුතෙන් අනාගතයටත් ඉතුරු කරගත්තා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඔබ සංකාර කළොත් මේ ගති අනාගතයට ඉතුරු වෙනවා. අනුසය හැටියට ශේෂ වෙනවා. මනෝමය කාය තුල තන්පත් වෙනවා ගතියක් හැටියට. අර සේරිවානිජ වෙලෙන්දගේ අර ද්වේෂය කියන ගතිය මුල් බැහැගත්තා. ඒ ද්වේෂය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ දේවදත්ත හැටියට තිබුණා ඔය ගතිය. ඔබ ගාවත් මේ ගතිය තියෙනවා. ඔය ගතිය නැත්නම් ඔබ අද මගපල් ලැබලා අරහත් වෙලා. ඔය රාග ගතිය නැත්නම් ඔය රාග මුල උදුරලා දාන්න නම් ඔය ද්වේෂ ගතිය නැත්නම් ඔය ද්වේෂ මුල උදුරලා දැම්මොත් ඔය මෝහ මුල ඉදිරියනවා මෝහ ගතිය නැති වෙනවා. එහෙමනම් ඔබ මගපල් ලැබුවා. ඔබ දුකෙන් මිදුණා. මගපල් ලැබීම කියන එකේ තේරුම මේ දුක් පැවැත්මෙන් සදාහටම සහ මුලින්ම විමුක්තියටපත් වීම නිදහස් වීම. එතකොට ඔබ ඔය මේ දුක් පැවැත්මක් තමයි මේ පවත්වාගෙන යන්නේ. මේ දුක් පැවැත්මට හේතුව තමයි ඔබ තුල ඔය ගතියක් තියෙන. ඔය ගතිය ඔබ පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔය සංකාර කරලා දවස ගානෙම ඔය ගතිය අලුත් කරගන්නවා හදා ගන්නවා අනුසය උපදවා ගන්නවා. අනුසය කිව්වේ අලුතෙන් ඔය ගතිය හදා ගන්නවා. ඒක නිසා ඔබ කල්පනා කරන්න ඕන කොහොමද මේ අනුසය න අනුසේති කරන්නේ. මෙන්න මේකට තමයි ඔබට මේ භාවනා වැඩසටහන මේ කියන දේවල් ඔබ හොඳට අහගත්තොත් ඔබට පුළුවන් අනුසය උපදින්න එනවා. ඒක සංසාර පුරුද්දක්.
බුදුහාමුදුරන්ටත් ඒක තිබුණා. හැබැයි ආනාපාන සති සමාධියේ පිහිටා සතර කමඨාන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව භාවනා කළොත් භාවිතයට ගත්තොත් අනුසය උපදින්නට එන අනුසය අනුත්පාද නිරෝධයෙන් ඔබට පුළුවන් අනුසය ප්‍රහාණය කරන්න නොඋපදවා ඉන්න. අනුත්පාද නිරෝධයෙන්ම අනුසය නානුසයති කරන්න. ඒකට තමයි ඔබ දක්ෂ විය යුත්තේ. ඔබ ධර්මය දැනගත්. නැතුව ඔබ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහගන්නේ අර දෙව් සැප, රජ සැප, සිටු සැප ලබ තව ඉදිරියේ කාම ලෝකවල, සුගති ලෝකවල සැප විඳමින් ඉන්න නෙමෙයි. නමුත් ආගම තියෙන්නේ ඒකට. හොඳට කල්පනා කරන්න ඕන ආගමේ තියෙන ඔබට හැමක් දීලා තියෙන්නේ. ඔබ හැම කාලා තියෙන්නේ. මොකද කරන්නේ? ඔබ අර ඔය හාමුදුරුවෝ දැන් ඔය සම්මත හාමුදුරුවෝ ගුවන් විදුලි වල channel වල බෞද්ධ channel අර channel මේ channel තියෙනවා දැන් හුඟක්. අන්තිමට කියනවා දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට දැන් ඒ වාක්‍ය පොඩ්ඩක් නවත්තලා නමුත් තාම කියනවා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු ආසනාව. මේ දෙන්නේ යමක්. ඔබේ ඔය දුක් පැවැත්ම දික් කරනවා. කාම ලෝකවල සුගති ලෝකවල ඔබ එල්ලලා තියෙනවා. මේකයි කරන්නේ. ඉතින් ඒක නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඕන ඔබ අතීතයේ අනන්ත අනවරාග්‍ර සංසාරේ ඔය නොගිය තැනක් නෑ. දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා ධානය ලැබලා රජ වෙලා සිටු වෙලා බුදුහාමුදුරුවෝ කිව්වා අර ගෙරි රැලක් මේ කූඹි වගේ ගෙරි රැලක් දැකලා කිව්වා කූඹි වර්ගයක් මේ එක කූඹියම චක්‍රවර්ති රජ නොවිච්ච එක්කෙනෙක් නෑ කියලා. ඔබත් ඒ වගේ තමා අතීතේ අනවරාග්‍ර සංසාරේ ඔබ සියලු දෙනා රජ වෙලා චක්‍රවර්ති රජ වෙලා සිටු වෙලා දෙවි වෙලා බ්‍රහ්ම වෙලා හිටියා. අද මෙතෙන්ට එන්නට පෙර. නමුත් ඔබ දුකින් මිදුනේ නැහැ. ඔබ ධර්මය තේරුම් නොගත්ත නිසා. ඔබ අනුසය අනුසේති කරන්න දැනුමක් තේරුමක් නොතිබූ නිසා. මේක හරියට නිවැරදිව ප්‍රායෝගිකව මේ අනුසය අනුසේති කරන්න එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්න ඔබ නොදන්නා නිසා. දැන් ඔබට තව අපි විනාඩියකින් දෙකකින් නවත්තනවා මේ කතාව. ඊට පස්සේ ඔබට මේකෙන් වෙන පැත්තකට අපි හැරෙනවා. ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබට මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ මේ අවස්ථාවේ ඔබ තව තවත් වැඳ පුද ඇද ප්‍රාර්ථනා කර ආයාචනා කර නිවන හිඟා කාලා බෝගස් ගාවට ගිහිල්ලා බුදු පිළිම ගාවට ගිහිල්ලා නිවන හිඟා ගන්න බෑ. ඔය බෝගස් වලින් හෝ බුදු පිළිම වලින් හෝ ඔය යාඥා කරලා ප්‍රාර්ථනා කරලා නිවන ලබා ගන්න පුළුවන් කමක් නැහැ. නිවන කොහේවත් තියෙන දෙයක්ුත් නෙමෙයි. කාගෙන්වත් ඉල්ල ගන්න දෙයක්ුත් නෙමෙයි. බුදුහාමුදුරන්ට දෙවියන්ට විතරක් නෙමෙයි විශ්වකර්මයෙකුට සර්ව බලධාරී දෙවියෙකුටවත් ඔබව නිවනට දක්කගෙන යන්න අල්ලගෙන යන්න එක්කගෙන යන්න අඬගහගෙන යන්න පුළුවන් කමක් නැහැ. නිවන තියෙන්නේ ඔබේ ළඟ වෙන කාගෙන්වත් ඉල්ල ගන්න දෙයක් නෙමෙයි. නිවන වහගෙන තියෙන්නේ ඔබ. වෙන කවුරුවත් ඔබේ නිවන වැහුවෙත් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන අහගන්න ඕන. මේ නිවන කියන්නේ නිවීම කියන්නේ විමුක්තිය කියන්නේ සමුදය නිරෝධය කියන්නේ නිවන් දකින්නවා කියන්නේ මගඵල ලබනවා කියන්නේ ඥායස්ස අධිගමාය කියන්නේ ඔබ විසින් කරගත යුතු දෙයක්. වෙන කාටවත් ඔබ වෙනුවෙන් ඔබේ මහත්තයාට නෝනට අම්මට තාත්තට දුවට පුතාට ඔබේ පන්සලේ හාමුදුරුවන්ට අරහතුන් වහන්සේ කෙනෙකුට බුදු කෙනෙකුට ඔබට නිමනට ඔබ අල්ලගෙන යන්න එක්කගෙන යන්න දක්කගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඔබ මේක තේරුම් ගත්තොත් මේ දහම මේ මග මේ පාර මේ පිළිවෙත ඔබට පුළුවන්
ඔබේ ඔය ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. කිලුටු වීම නවත්තන්න. දෙකක් තියෙනවා. කිලුටු වෙන්නට එන එක නවත්තන්න ඕන සබ්බ පාපස්ස අකරණම්. පිරිසිදු කරගන්න ඕන කුසලස්ස උපසම්පදම්. ඒ අනුව සචිත්තය සචිත්ත පරියෝ දපනම්. තමන්ගේ සිත පූර්ණ වශයෙන් පිරිසිදු බවට පත් වෙනවා. ඒතන් බුද්ධානුශාසන. එයම භව උදුරා දමනට මුල් වෙන අනුශාසනයයි. මේක තමයි බුද්ධ දේශනාව. මේක තමයි හරි. ඔය නිසා දෙපැත්තක් තියෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදං. මේ දෙකම එකටම කෙරෙන්න ඕන. තරහක් එනකොට ඒක පාපයක්. ඒක කිලුටු වීම. මෛත්‍රී වැඩුවොත් අන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදං. එතනින් නවතින්නේ මරණානුස්සති බුද්ධානුස්සතිත් වැඩුවොත් අංග සම්පූර්ණව සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං එතම් බුද්ධානුශාසනං හතරම පූර්ණ. මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හතර වැඩුවොත් ඔය කියන දේ ඔබ තුල සිද්ධ වෙනවා පූර්ණ වෙනවා අංග සම්පූර්ණව ඔබට පිහිටා කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සතිය පුරා ඔබට මම මේ ත්‍රිපිටකයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලේඛනගත කරලා ලියපු ත්‍රිපිටකයේ අනුසාරයෙන් ත්‍රිපිටක ධර්මානුසාරයෙන් ඔබට මේ කර්ම කාරණා ටිකක් ධර්මයක් දුරට ඔබට පුළුවන් විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරනවා. අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලා කීප නමකුත් ගිහියෝ කීප දෙනෙකුත් ඔබට මේකට උපකාර කරනවා දේශනාවල් පවත්වනවා. එතකොට මෙතෙන්ට ආවේ මේ භාවනාව ප්‍රායෝගික කරගන්න. මේ භාවනාව කරන්න කොහොමද කියලා දැනගන්න. මේ භාවනාව කළ යුත්තේ කුමටද කොහොමද මොකටද මේකෙන් වෙන්නේ මොකද්ද වෙන්නේ Tamanට ඇති වෙන සිත සාන්තිය මොකද්ද මේ දුකෙන් මිදෙන්න උපකාර වෙන්නේ කොහොමද මේ කර්ම කාරණා දැනගන්න තමයි ඔබ ආවේ. ඊට පස්සේ ඔබ මෙතෙන්දි ගෙදර ගියාට පස්සේ මේක ප්‍රායෝගිකව මේ හැසිරීම රටාව ඔබේ චර්යා ධර්ම ඔබ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති සතර කමඨාන් ඔබ වැඩි යුතුයි. වෙන කවුරුත් ඔබ වෙනුවෙන් වඩන්නේ නැහැ. වෙන කාටවත් ඔබේ මහත්යට නුනට දුවට පුතාට අම්මට තාත්තට තව කාටවත් ඒක වැඩුවට හරියන්නේ නැහැ. ඔබ ඒක ප්‍රායෝගිකව වඩුවොත් ඔබේ යහපතට ඒක ඔබේ විමුක්තියට ඒක ඔබේ නිවනට ඒක